සමාධිය නවතිනවා. ප්‍රඥාව නවතිනවා. විමුක්තිය. තාත්තස් විමුක්තියද සමාධිය මානෙ මොකද බුදු සාසනය පස්සේ. ඒ ඉවරයි. තේරෙනවද? විමුක්තියද සමාධිය. එතකොට දැන් මගේ අප්‍රෝච් එක මම දන්නේ නැත්තම් මම මගේ අප්‍රෝච් එක මොන මට්ටමේද තියෙන්නේ කියලා. එතන මම හිතනවා මේක තමයි එන්ටයර් බුද්ධ ශාසනය කියන්නේ. නේද? මම තාම මගේ ටෙක්නික් එක මම ඇප්ලයි කරන්නේ මගේ අප්‍රෝච් එක තියෙන තාම සීලේ කියන්නේ. එතන අපි කිසිනේ දැනගත්තොත් ඒ ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙන දේ මොකක්ද කියන හේතුව. අනේ බුද්ධ ශාසනය ස්පර්ශ කරාද. එයා හේතුව හේවාගත්ත පටිච්චසමුප්පාද. එතකොට හේතුව දකින්න කෙනා තමයි ඵල නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ හේතුව දැක්ක තැනම ඵල නිරුද්ධ වෙනවා. හේතුව නොදකින්න තාක්කල් අපි ස්ට්‍රගල් කරනවා. දැන් අම්මා ඇතුළත දේශයක් මග හැරගන්න ස්ට්‍රගල් කරමින් ඉන්නේ. මෛත්‍රී කරන්න යන්නේ පැත්තට. එතකොට බුදු සාසනය තුල ස්ට්‍රගලින් නෑ. zero. ස්ට්‍රගල් කරන්න දෙයක් නෑ බුදු සාසනය. අවබෝධ ඥාන. අරක උපක්‍රමයක් තමයි ඒක හොඳයි. හේතු හොයන්න. එතකොට ඒක සමාධි, සීල, සමාධි, ප්‍රඥා කියන තුනම ඇඩ්‍රස් එකයි. මම හේතු දකින්නේ. එතකොට මම ඉන්නේ විමුක්තිය තුල. ඒක සම්මාදිට්ඨිය තියෙනවා. දැන් රාගය කවම රාග නිමිති හිත පිටවන්න නැතුව මම අසුබ නිමිතිකට මානසිකාරය ගන්නවා නේ. අර විතර මම අන්න ඒකට ගන්න වීර්යය ගන්න. ඒතර මම හිතන එක මගේ වීර්යය කියන්නේ. ඒක වීර්යයක් තමයි. හැබැයි සාසනය නෙමෙයි බුදු සාසනය නෙමෙයි. සතර සම්පූර්ණ. ඔව් සතර සම්පූර්ණ ප්‍රදාන වීර්යය ඇති වෙනකොට කොහොමද? සම්මා දිට්ඨිය මුල් කරගෙන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ද්වේෂය ඇති වෙන්න හේතුව මොකද්ද කියලා දකින්න. රාගය ඇති වෙන්න හේතුව මොකද්ද කියලා දකින්න. මෝහය ක්‍රස වෙනවා. මෝහය ක්‍රස වෙච්ච තැන තමයි සතර සම්මා ප්‍රදාන වීර්යය ඇති වෙන්නේ. දැන් බලන්න සතර සම්මා ප්‍රදාන වීර්යය කියන්නේ කුසල දේන් කරනවා අකුසල මාර්ග තියෙන නෑ පටන් ගන්න නේද? කුසලයේ ඇති කරගන්න. උපන් අකුසලයේ දුරු කරගන්න. ප්‍රහාණය වෙන්නේ. නූපන් කුසලයක් ඉපදිනවා කියන තැන සතර සම්‍යක් ප්‍රදාන වීර්යය පටන් ගන්න. නූපන් කුසලයේ ඉපදුනාට පස්සේ උපන් කුසලයේ වැඩි දියුණු වෙද්දී මොකද වෙන්නේ? අකුසලයේ නූපන් අකුසල උපදින්නේ නෑ. අන්න සතර සම්‍යක් ප්‍රදාන එහෙමනම් පටන් ගන්න තැනම තියෙන මොකද්ද? උපන් අකුසලයේ ප්‍රහාණය වීම නිසා නූපන් කුසලයක් උපදිනවා කියලා. එහෙනම් උපන් අකුසලයේ ප්‍රහාණය වීම ගැන මේ කතා කරන්නේ. වීර්යය පටන් ගන්න තැන. එහෙනම් පටන් ගන්න තැනම ප්‍රහාණය වෙලා තියෙනවා. උපන්න අකුසලයේ. උපන් අකුසලයේ. උපන් අකුසලයේ ප්‍රහාණය වෙනවා. පටන් ගන්න තැන වීර්යය. එතකොට එතන හතරක් නෑ කරන්නේ. උපන් අකුසලයේ ප්‍රහාණය වීමත් සමග නූපන් කුසලයක් උපදිනවා කියන එක එකක්මයි. හරිද? නූපන් කුසලයක් ඉපදිනවා කියද්දී උපන් කුසලයේ වැඩි දියුණුව කියන එක එකක්මයි. උපන් කුසලයේ වැඩි දියුණුවේදී නූපන් අකුසලයේ තියෙන හැට උපදින්නේ නැහැ කියන්නේ එකක්මයි. එකයි උදාහරණ. හතරක් වැඩිනවා. මම කකුල උස්සද්දී ඇඟිලි පහක් ඉස්සෙනවා. මම එක එක ඇඟිලි උස්සනවා නෙමෙයි. එක එක ඇඟිලි ඉස්සුවම කකුල ඉස්සෙන්නේ නැහැ. එක එක ඇඟිලි ඉස්සුවොත් කකුල නෙමෙයි ඉස්සෙන්නේ. ඇඟිල්ල ඉස්සෙන්නේ. හරිද? අවුත් කකුල උස්සද්දී ඇඟිලි පහ එක සැරේ ඉස්සෙන්නේ. ඒ වගේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වැඩෙන්නේ කාටද? සම්මාදිට ඉපදිච්ච කෙනාට. සම්මා වායාමයට කොතනද? ආර්ෂණ මාර්ගය. සම්මා වායාම වැඩෙන්නේ ආර්ෂණ මාර්ගය කොතනද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම මේ කොතනද? 6. එතකොට බුද්ධ ශාසනය පටන් ගන්න සම්මා වායාම. සම්මා දිට්ඨිය පටන් ගන්න. එහෙනම් දිට්ඨිය සහිත කෙනා තමයි භාගතුනාසේ සම්මා වායාමයේ පනවන්නේ. මොකද සම්මා කියලා කියන්නේ මොකක්ද? යහපත් කියන එක නෙමෙයි. නිවැරදි කියන එක තමයි. සම්මා කියලා කියන්නේ. ආර්ය කියන්නේ.
ලෝකේ ඉක්මවා ගියේ. ලෝකේ ඉක්මවා යෑම පිණිස හේතු වෙන යම් වෑයමක් තියෙනවනේ. අන්න ඒක තමයි වෑයම. නිවැරදිව හරි යහපත් කියන එක නෙමෙයි. දැන් නිවැරදි කිව්වොත් තමයි නෑ. අපි වෑයම් කරනවානේ, මාළු බාන්නත් වෑයම් කරනවානේ. අර ඒකම වීර්යය කරන්න ඕනේ, මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ වීර්ය පිට. මේ අර ගිලින ගමාලුවනේ. ඒක වෑයමක්. හැබැයි නිවැරදිවම ඒක කරන්න ඕනේ. හරියටම ටෙක්නිකල් කරේ නැත්නම් අර ඔය දන්නේ නැහැ. ඔව් නේද? මම කියන්නේ නිවැරදි කියන එක නෙමෙයි. ආහාරනේ. සම්මා කියලා කියන්නේ ඒක මේ අපිට අයිති දෙයක් නෙමෙයි. ලෝකේ ඉක්මවා ගිය කියන්නේ. ලෝකයේ ඉක්මවා යෑමට කියන අර්ථය. රහතන් වහන්සේලා කියන වචනය සම්මා කියලා කියන්නේ. එවනම් ශාසනය පටන් ගන්න සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය හොයාගෙන නැතුව අපි මම සම්මා වායාම තුල ඉන්නවා කියන හිතාගෙන ඉන්න පුළුවන්. අරමුණ මගහරින්න මේ බුදු සාසනය කියන්නේ. එලිම කන්ෆ්‍රන්ටේෂන්. මගහරින්න නෙමෙයි බුදු සාසනය. මගහරින්න ඔය හින්දු තාපසයන් එද්දි බල තියෙන කට්ටිය ඉන්නේ. ඒගොල්ලන් කාමයෙන් ස්පර්ශ කරන්නේ නැහැ. කාමයෙන් මගහරිනවා. මිනිසුන් හම්බෙන්න පළාතකවත් ඉන්නේ නැහැ. හිමාලය වගේ දුෂ්කර මේ අධික සීතල සහිත හිමලයේ වැසිච්ච ප්‍රදේශවල ඉන්නවා. ඒක කාමයෙන් යට ඇරින්න දෙයක් නැහැ. අවුල් පන්සලුත් නැහැ, මොකක්වත් නැහැ, රසවත් කෑමක් නැහැ, ඔය මොනවාට පොලිට් එකක්. ඒක කාමයෙන් මගහැරලා තියෙන්නේ. ගැටෙන්න තියෙන අවකාශය මගහැරලා තියෙන්නේ. දෝලිගල සමාධියක් වම් කරගත්තාම කොහොමද කාම රාග නැහැ. ඒතර ඒගොල්ලෝ දුකද කරලා තියෙන්නේ නා. ඔය කියන දේ. එන ඒගොල්ලෝ නිවන් දකින්න බෑ. ඒගොල්ලෝ අරමුණකින් අරමුණ වහලා සමාධියෙන් කාමයේ වහලා දෙනවා. සමාධියෙන් ද්වේෂය වහලා දෙනවා. සමාධිය නිසා තීන මිද්දේ වහලා දෙනවා. සමාධිය නිසා උද්දච්චය වහලා දෙනවා. විචිකිච්ඡාව වහලා දෙනවා. ඒ නීවරණ ටික සංසිඳවලා දෙනවා සමාධිය. අරමුණ වගහැරලා දෙනවා. හැබැයි නැගිට්ටාම සමාධිය වෙනවා. සත්‍ය ඔව් සාධාරණයි. එහෙනම් මේ මොහොතේම අපට දුක අවබෝධ වෙද්දී දුකට හේතුවත් අවබෝධ වෙනවා. දුකෙන් නිදහස් වීමත් අවබෝධ වෙනවා. මාර්ගයත් අවබෝධ වෙනවා. ඒ හතර එක සැරේ වෙන්නේ ආ. හොඳට අපිට හිතන්න මහා බුදු සාසනයේදී බුදුරණන් වහන්සේ දුක අතහැරලාද නිවන් දැක්කේ දුක අවබෝධ කරගන්න. එහෙනම් මේක අවබෝධ කරගන්න තියෙන දෙයක්. මග හරින්න තියෙන දෙයක් නෙමෙයි. අතහරින්න තියෙන දෙයක් නෙමෙයි. නමුත් අපිට ඇහෙන්නේ මොකක්ද? අතහරින්න කියනවා. මග හරින්න කියනවා. සබ්බාසව සූත්‍රය අප දන්නවද? සබ්බාසව සූත්‍රයේ කරුණු කීයක් තියෙනවද? 7න් එකක් විතර යන්නේ මග හරිනවා කියන එක. මග හැරීමෙන් තේරෙනවද? පරිවර්ජන පහ තමයි අපට මතකයි. මගහැරීමෙන් දුරු කළ යුතු කලස් මගහැරීමෙන්ම දුරු කරන්න ඕනේ. හැබැයි මේ 7න් එකක් විතරයි. වාසනා. හරිද? පළවෙනි එක මොකක්ද? අදිවාසනා නෙමෙයි. දෙවෙනි එක. දසනා. දසනා එන මොකද්ද මේ සම්මා දිට්ඨිය? දර්ශනයෙන්ම පටන් ගන්න. සම්බා සූත්‍රේ පටන් ගන්න අත්තිබික්කවේ ආස්මත් දර්ශනා පහතපා. එනම් මහණෙනි දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් දර්ශනයෙන්මයි පහ කරන්නේ. දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් දර්ශනයෙන් පහ වුණාට පස්සේ ඊතුරු ඇප්ලිකේෂන්ස් ටික තමයි අර කියන්නේ බලතුන. ඔව් ආදිවාසනා නේද? පටිසේවන අන්තිමට භාවනා. අන්තිමට භාවනා. ඒතර භාවනා කියන එතන බලතුන්සේ කතා කරනවා සමාධිය. එහෙනම් ඇයි බුදුරණන්සේක අන්තිමටම ගන්න? අරටකින් අරුණා ලබන්න ඕනේ අතන යන්න. ඕහෝ සාදු සාදු. ඒතර අර ටික වඩපු කෙනාට හත වෙනි නිකම්ම වැඩෙනවා. හැබැයි අපි මෙතන භාවනා කරන්න කියන පටන් ගන්නෙ අපි හිතන එක ඇප්ලිකේෂන් එක හරිය කියලා. අපි ගොඩාක් වීර්යය කරනවා. එතන තමයි වැඩෙන්නේ. සාදු සාදු. සාදු සාදු.
ඉතින් දැන් මෙහෙම බලන්නකෝ. ආර්ෂාංගික මාර්ගයේ භාවනා කියන එක දාලා දෙන්න අපිට. සම්මා සමාධි. ඇයි 8ට දැන් මේකට දාන්න නැතුව? අතන පුහුණුව ඕනේ. සාදු සාදු අර මුල් 7 නැතුව 8 වැඩෙන්නේ නැහැ. 8 වෙන්නේ. ඒ නිසා. ඒතර ඉන්ද්‍රිය ධර්ම වල සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්ම වල 4 වෙනි සමාධිය. පළවෙනි පදේ. ඔව් ඉන්ද්‍රිය වල දෙකම එකයි. පළවෙනි පදේ. සද්ධා එතන මොකද සම්මාදිට්ඨිය. දසනා පහතම. එතන සද්ධාව ඇති වෙච්ච කෙනාටයි විරිය ඇති වෙන්නේ. එතන සද්ධාවෙන් තොරව විරිය ඇති කරගත්තොත් ඒක සද්ධාවෙන් අනුග්‍රහ ලැබෙන විරියක් නෙමෙයි. අපිට තේරෙනවා කියන්නේ සම්මාදිටියෙන් අනුග්‍රහ කරන්නේ නැති විරියක් නම් සම්මා වේදේ. සම්මා වායාම වෙන්නේ නැහැ සාදු සාදු. එහෙනම් සම්මා දිට්ඨි කියන එකමයි සද්ධා කියන්නේ. සද්ධාව නැති කෙනාට විරිය උපදින්නේ නැහැ. සද්ධාව ඇති වුණොත් විරිය ඇති වෙනවා. සද්ධා විරිය දෙක ඇති වෙච්ච කෙනාට සතිය කියන දේ උපදිනවායි. මේ කරුණු දෙක නිසායි සතිය උපදින්නේ. සද්ධා විරිය සති කියන තුන නිසායි සමාධිය උපදින්නේ. සද්ධා විරිය සති සමාධි කියන හතර නිසායි ප්‍රඥා කියන අන්තිම එක උපදින්නේ. ඒතර ඒවා විතර විතර පුහුණු කරලා දුන්නේවා බල ගන්නවා. බල ධර්ම කොට පතනවා බොජ්ජන් කොට. ඒකයි වැඩේ. ඒ නිසා එහෙනම් භාගතුන් වහන්සේ ඇයි මෙතන සමාධිය හතරට දැම්මේ? මේ පළවෙනි තුන නැත්තම් සම්මා සමාධිය උපදින්නේ නැහැ. සමාධිය උපදින්න පුළුවන් පද්දව ගන්න පුළුවන් වීර්යය කරලා සාදුලව. සම්මා සමාධිය වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය පිණිස හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳන යටපත් කරන්න හේතු වෙනවා. කෙලෙස් වුණාට පස්සේ අපිට හිතෙනවා නෑ කියලා සාදු සාදු. එතකොට කෙලෙස් සහිතවමයි අපි නීවරණ සංසිඳවලා තියෙන්නේ. කෙලෙස් සහිතවම නීවරණ සංසිඳීම තුළ අපිට ඇති වෙන්නේ මාන්නයක්. අපි එක එක උපකරණ වලට යනවා. සම්සන්ස් වලට යනවා. ආරයිට් මම එහෙනම් දැන් රහත් වෙනවා. මම එහෙනම් නාගම් වෙනවා. එයි ගැටෙන්නේ නැහැ. රාගේ එන්නේ නැහැ. නිදිමත එන්නේ නැහැ. සමාධිය තියෙනවා. දෙවිවරු පේනවා. එක එක දර්ශන වලට පේනවා. අපි පිළිත් පේනවා. එතකොට මොකද හිතෙන්නේ? දෙවිවරු වන්දනා කරනවා පේනවා. එයි දැන් මම සමාධිය නම් ඉන්නේ මම සියලු දිව්‍ය ලෝකෙ ඉක්මවලා ඉන්නේ. දැන් මගේ ෆ්‍රීකවන්සි එක සෙට් වෙන්නේ බ්‍රහ්ම ලෝකෙට. එතකොට බ්‍රහ්ම ලෝකෙ කියන්නේ දෙවිවරුන්ගේ උඩටදී. එතකොට මට දෙවිවරු වල වදිනවා කොහොමද? එතකොට මම හිතනවා එන දෙවිවරුන්ගේ මම වදින ලබන මම ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. හැබැයි ඒ සකස් වෙන උපක්ලේශය මට පේන්නේ නැහැ. ඒක උපක්ලේශයක් ඇන්න මොකද සම්මාදිටිය මාතුරු නැති නිසා. සම්මාදිටිය අනුග්‍රහ කරන කෙනාට සතිය ඉපදිලා තියෙන නිසා එයාගේ ඇතුලේ කෙලෙසේ පේනවා. එයා කෙලෙසේ ඇඩ්ජස් කරනවා. කෙලෙසේ පේන්නේ නැති නිසා නිකලෙස් වෙන්න පුළුවන් කමක් නැහැ එයාට. එයා හැම වෙලාවෙම එයාගේ පාත් එක බිල් කරන්නේ කෙලෙසේ මත. කෙලෙස් මතමයි. on top of it. මේක මත ඊගාව ලේයර් එක ඊගාව ලේයර් එක වහින්නේ නැහැ පස්සේ. වහින්නේ හිතෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවක බුදුහාමුදුරුවෝ ගාවට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ප්‍රකාශ කරනවා රහතන් වහන්සේලා කියලා. ස්වාමීනි මම ත්‍රිවිධාව සම්පූර්ණ කළා මම අරහත් භාවය සාක්ෂාත් කළා. මම බඹසවර වාසයේ නිමා කළා මට නැවත පුනර්භවයක් නැහැ කියලා සිංහනාද කරලා යනවා. භාගතුන් වහන්සේ නිශ්ශබ්ද ඉන්නවා ඉතින්. ඔක බලන් හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කනවා ස්වාමීනි ඔය ඇවිල්ලා ඔබ වහන්සේට රහත් බව ප්‍රකාශ කරන හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම රහත් කියලා. ඒක භාගතුන් වහන්සේ කියනවා නෑ භික්ෂුව කියලා. ඊට අර භික්ෂුව කම්පා වෙනවා. ඒ භික්ෂුව අහනවා ස්වාමීනි අනේ ඔබ වහන්සේ මොන කරුණාවක් තියෙන කෙනෙක්ද? එක පුජ්‍යලික සෝවාන් කරන්න හැතැම් 50 ගණනක් විතර පයින් වඩින ඔබ වහන්සේ ගාවට මුලා වෙලා ආපු ශ්‍රාවක පුතෙක්ගේ මුලාවෙන් යාව නිදාස් කරන්න නැත්තේ ඇයි වාසය කියලා. බලන්නකො මේ ඒක ඇත්ත නෙමෙයිද? දැන් සෝවාන් කෙනෙක් සෝවාන් කරන්න ඕන තරම් දුර යනවා. රහතන් වහන්සේ කියලා මුලා වෙලා ආපු වහන්සේලාට යව ඒ මුලාවෙන් නිදාස් කරන්න නැහැ බුදුහාම නිශ්ශබ්ද වෙනවා. ඒක බුදුරජාණන් කියනවා භික්ෂුව ඔය හේතු සහිතවමයි කියන්නේ හේතු සහිතවමයි ආය රහත් බව ප්‍රකාශ කරන්නේ කියලා. හේතු සහිතවමයි කියන්නේ ඇයි? එයා කෙලෙස් සහිතව නිවන සංසිඳවනවා බොහෝ කාලයකට. එතකොට යනවා එයා උපකල්පන කියලා යනවා මම රහත් කියලා. ඒ අතීතේ වෙනවම අවුරුදු ගානකට ද්වේෂයක් ඇවිල්ලා නැහැ රාගයක් ඇවිල්ලා නැහැ නේ. අදට ඔව් එයා හිතනවා මම රහත් කියලා. එතකොට මේ සක්කාය දිට්ඨිය සිද්ධ නැති නිසා නිහතමානී නැහැ. හරිද? අයියස භාගවතන් කියන එතකොට බුදු මම තථාගතෝ මම කිව්වත් එයා ඒක පිළිගන්නේ නැහැ කියනවා. ඒ තරම් මාන්නේ කියනවා. එතකොට බැරි වෙලා තථාගතයන් වහන්සේ කියන දේ පිළිගන්නේ නැති වුනහම ඒගලන්ට සිද්ධ වෙන පාපේ නිසා මොකද වෙන්නේ? එයා නිරේට යන්න පුළුවන්.
හැබැයි මම මුකුත් නොකිය ඉඳීම නිසා එයා මුලාව තුළ හිටියත් එයා ගිහිල්ලා ඔය ධානයේ පිරෙන්නේ නැතුව කලුරේ කරොත් අනුගාමී බ්‍රහ්ම ලෝකෙට යනවා. එතන මම ඕක නිවැරදි කරන්න ගියොත් එයා නිරේට යනවා. මම නිශ්ශබ්ද හිටියොත් එයා බ්‍රහ්ම ලෝකෙට යනවා නම් තථාගතයන් වහන්සේ දුෂ්ණීංගුතෝ ඉන්නේ පින්වත් මේ භික්ෂුව ඒ කෙරෙහි කෙරෙහි තියෙන අනුකම්පාව සාමයි කියලා. opportunity cost එක භාගතුන් වහන්සේ. මොන ශාස්ත්‍රුන් වහන්සේ. අද අපි ටොප් ඔෆ් ද ටවුන් ඉතින් භාවනාව හැමතැනම භාවනා බඳිනදී හැම ප්‍රොමෝට් කරන්නේ භාවනාව. හැබැයි කවුරු සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ නැහැ. හැමෝම කැමති සමාධියට. ඉතින් හොඳයි සමාධිය හොඳයි බට් ඉතින් සම්මාදිට්ඨියෙන් තොරව සමාධියක් ස්පර්ශ කරනවා කියලා කියන්නේ ආ බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා සම්මාදිට්ඨිය එක කියලා ඒක එකම තමයි. සම්මා සමාධිය 8 කියලා කියනවනේ ඒක 8ම තමයි. හැබැයි මම කියනවා නෑ සම්මා සමාධියයි එක සම්මා දිට්ඨිය 8 කියලා. මම බුදුහාමුදුරු ඉක්මවා කියනනේ. නේද? එතන මම බුදුහාමුදුරු සරණ කරගෙන නෑ. මම බුදුහාමුදුරන්ට තන පඬිතුය. එතන මම බුදුහාමුදුරන්ට මම අභියෝග කරනවා ඒක. නේද? මම උදේවන්ත විතර මට තිස්සන්නේ අහිමි වෙලා. හැබැයි මම ඉන්නේ මම හිතාගෙන ඉන්නවා මම ශාසනය තුල ඉන්නවා මම සදාගතන වහන්සේ සම්මතක ශ්‍රාවකයෙක් කියලා. කලුරිය කරනවා. හැමෝම මහා මහේශාක්‍ය ආම්දුලා කියනවා මේ උත්තමාවිය මේ උත්තමයා අනිවාර්යම සුගතිය දිව්‍ය ලෝකෙක ඇති. මෙයා මේ විදිහට හිටපු කෙනෙක්, මේ විදිහට මුල් වෙලා කටයුතු කරපු කෙනෙක්, භාවනා කරපු කෙනෙක්, භාවනා පන්ති වලට ආපු කෙනෙක් මෙමය කියලා නමුත් අන්තිමට කොහෙද තිසරණේවත් නැතුව අසරණ මැරලා ගිහිල්ලා වෙලාවම පල්ලෙහා ඉන්නේ. සමහර බ්‍රහ්ම ලෝකෙක ඉඳිවි. සමාධිය පිරුනේ නැත්තම්. ආගස්තංග මාගේ සම්මාදික ප්‍රඥාව මුලින්ම සම්මාදිට්ඨිය සම්මාපා කාගේ ප්‍රඥාව? මගේ ප්‍රඥාවද බුදුන්වහන්සේගේ ප්‍රඥාව? බුදුහාමුදුරුවෝ. ආහා. ඒතර මම බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කුඩියට අරගන්නවා. සීලය වන්දන. කුඩියට අරගෙන මම ඒ විදිහට බලන්න ඕනේ. තේරෙනවද? එතකොට තමයි බුදුහාමුදුරුවෝ කියපු විදිහට මම හිතන්න ගත්තාම තමයි මට ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒතර ඒ විදිහට මම කල්පනා කරන්න යෝනිසෝමනසිකාරය කරන්න මොකද වෙන්නේ? මට සම්මාදිට්ඨිය පිහිටනවා. එතකොට මොකද වෙන්නේ? ඒක මගේ ප්‍රඥාව බවට පත් වෙනවා. හැබැයි එතන ප්‍රඥාව වල තම ප්‍රඥා ඇස විතරයි ඉදුනේ. දහම් ඇස. හරිද? එතකොට සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනා දන්නවා විතරයි මොකද්ද? මේකයි දුක. මේකයි දුකට හේතුව. මේකයි දුකෙන් නිදහස් වෙන දුකෙන් නිදහස් වෙන. මේකයි මාර්ගය කියලා දන්නවා. නිදහස් වෙලා නැහැ. ඇයි නිදහස් වෙන්නේ නැත්තේ? දැන ගැනීමයි නිදහස් වීමයි කියන දෙක. හරිද? අවබෝධ කිරීමයි නිදහස් වීමයි කියන දෙකක් තමයි. කිරීමයි නිදහස් වීමයි කියන දෙකක්. එතකොට සම්මාදිට්ඨිය තුල මම ප්‍රඥාව බරව කරගෙන මම ඒ විදිහට මානසිකාරය කරන රහතන් වහන්සේගේ ප්‍රඥාව දක්වම වෙනවා. පටන් ගන්න දැන මම මොකක්ද දන්නේ අහන්න අජානා භගවත් ජානත් මම දන්නේ නැහැ. භාගතුන් වහන්සේ දන්නේ. ඒවලගෙන පරතෝපෝසනානේ. ඔව් පරතෝපෝෂණය දැන් මම කියන්නේ තේරෙනවා. භාගතුන් වහන්සේ කියන ටෙක්නික් එක මම බාහිරින් දැනගන්න ඕනේ. මොකද බුදු කෙනෙකුට දෙන්නේ තමන් ස්වයම්බු ඥානය ඇති වෙන්නේ. තමන් විසින් මේ ධර්ම අවබෝධ කරන බුදු කෙනෙක් විතරයි. වෙන කෙනෙකුට බාහිර කෙනෙක්ගේ සපෝට් එක ඕනෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඉතින් යෝනිසෝමනසිකාරය. throughout මේ රහත් වෙනකම් අපිට තියෙන යෝනිසෝමනසිකාරය ගන්න. ඒතර යෝනිසෝමනසිකාරය කියන්නේ මොකක්ද? අකුසල් ප්‍රහාණය වෙන මානසිකාරය හසුරුවන එක. අයෝනිසෝමනසිකාරය කියන්නේ අකුසල් වැඩෙන විදිහට මානසිකාරය හසුරුවන. ප්‍රපංච කට් ඔෆ් කරන්න පුළුවන් නම් ප්‍රපංච සම්මාදිට්ඨිය යුක්ත කෙනා ප්‍රපංච කට් ඔෆ් කරනවා නම් එයා රහත් වෙනවා. සම්මාදිට්ඨිය තොරගෙන ප්‍රපංච කට් ඔෆ් කරනවා නම් එයා සමාධියට යනවා බ්‍රහ්ම ලෝකයට යනවා.
සැපයට තිසරන්නේ නැහැ. මලාවයන් මම දන්නවනේ ධර්මයේ කොයිතරම් තියද නේද ටිකක් අම්මා හිතන්නේ ඒක අවබෝධයේ ප්‍රමාණවත්ද මං හරියට මේ ධර්මයේ ඇප්ලයි කරලා තියෙනවද අවබෝධය කරා යන විදියට කියලා මම ඒක දැනගන්න අම්මා අම්මක වීර්ය කරනවා කියන්නේ මම අහන්නේ වීර්ය කොයි පැත්තට යන වීර්යයක්ද කියලා අම්මා බලන්න ඈ පුළුවන්ද ඒක බලා ගන්න හොයා ගන්න පුළුවන් කොහොමද? දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නේ ලඩුවා මම වඩලා දෙන්නේ වීර්ය කියන්නේ සමාධියට. සමතේ සදා වීර්යයක් කරනවා. ඉතින් චිත්ත ඒකාග්‍රභාවය. ඒක හොඳයි. හැබැයි බුද්ධ ශාසනයම නෙමෙයි. ඔය වීර්ය කියන්නේ සම්මාදිට්ඨිය උපදවා ගන්න. සම්මාදිට්ඨිය උපදවා ගත්තොත් සම්මාදිට්ඨිය ඉපදීම හේතු නිසාම සමාධියට යනවා. ඔය සම්මාදිට්ඨිය ඉපදිච්ච කෙනාට මොන ආරක්ෂක මාර්ගය වැඩෙනවා. වඩන්න දෙන්නේ වැඩෙනවා. සාමාන්‍ය සතර සතිපට්ඨානෙ වගේ. අපි සතර සතිපට්ඨානය ගැන අපිට කතා කරන්න අයිතියක්වත් නැහැ සම්මාදිට්ඨිය නැහැ. ඇයි හේතුඵලනේ හේතුඵලනේ මෙතන තියෙන්නේ. ඉතින් මම දන්නවා සතර සතිපට්ඨානයේ වැඩෙන්න හේතුව මොකක්ද කියලා. සතර සතිපට්ඨානය කියන්නේ නිකන් වැඩෙන්නේ නැහැ. ඒකේ හේතුවක් නිසා වැඩෙන්නේ. මොකක්ද හේතුව කියලා බලන්න. අන්න එතනයි අපි ප්‍රශ්නේ. ඒතර අපි සතර සතිපට්ඨානය කියලා හිතාගෙන ඉන්න දෙයක් අපි වඩන්න හදනවා. නමුත් භාගතුන් වහන්සේ කියනවා සතර සතිපට්ඨානය ඉබේ ඇතිවෙන දෙයක් නෙවෙයි. ඒක හේතුවක් නිසා සකස් වෙන්නේ. ඒ හේතුව ඇති කරගත්තොත් සතර සතිපට්ඨානය ඉබේ වැඩෙනවා. ඉබේ නෙමෙයි වැඩෙනවා. ඒතර සතර සතිපට්ඨානය වැඩෙන්නේ හේතුව මම දන්නේ නැතුව. මම සතර සතිපට්ඨානය කියලා හිතන දෙයක් වඩන්න ගියාට ඒක සතිපට්ඨානය වෙන්නේ නැහැ. ඒකට ආතාපි සම්පදානෝ සතිමත්. ඔව්. අන්න එතන තමයි කතාව තියෙන්නේ. අන්න ඒ කෑල්ල තුල තමයි රහතන් වහන්සේ කෙනෙක් බිහි වෙන තැන. බුද්ධ ශාසනයයි බුද්ධ ශාසනයෙන් මෙපිට ප්‍රතිපදාවයි දෙක වෙන්නේ ඔන්න ඔය වචනේ. ආතාපි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඔය කෑල්ලෙන් තමයි සතිපට්ඨානේ ඩිෆයින් වෙන්නේ. ඊට පස්සේ කියනවා යද්දී යන බව දැනගන්න කියලා. නැත්ද? ඒව නෙමෙයි. එතන මොකක්ද ඒ කියන්නේ? කෙලස්ථාන වීරෙන් යුක්තව ලෝකෙ කෙරෙහි ඇති ඇලීම සහ ගැටීම නැති වෙලා යන විදියට යද්දී යන බව දැනගන්න. එහෙනම් ලෝකෙ කෙරෙහි ඇති ඇලීම සහ ගැටීම නැති වෙලා යන විදියට. නෝන මෙහෙමනවා කියන එකනේ. සම්පජානෙන් සතිමා නේද? එතකොට එහෙමනම් ඇලීම සහ ගැටීම නැති වෙලා යන විදිහට හිතන්නේ කොහොමද? දැන් අම්මා ඉඳගෙන ඉන්නේ නැද්දි? ඉඳගෙන ඉන්න බව මනාව දැනගන්න කියන්නේ අපිට කියන්නේ සතිපට්ඨානය කියන්නේ. ඉරියාපත එන්නේ. ඒතර ඉඳගෙන ඉන්න බව මම දැනගන්නවා. අම්මා දැන් කොහොමද දන්නවනේ ඉඳගෙන ඉන්නවා කියලා. හරි? අද අම්මා මෙතන ඉඳගෙන ඉන්නවා. දැන් මෙතන ස්පර්ශ වෙනවා. දැන් මෙතන ගැටලා දිනවා. කකුල් ගැටලා දිනවා. තත්ත්වයක් ගැටලා දිනවා. කොන්ද ගෙරින් තියෙනවා. මම මෙතන මේ මගේ හිතේ මම මුළු ඉරියව්වම ගන්නවා ඉතින්. ඒතර මම හිතනවා සතිපට්ඨාන තුල ඉන්නවා කියලා. කො ඇලීම සහ ගැටීම පහ වෙන ආකාරයට මම ඉරියව් දිහා බලලා නැහැ. පොඩි මම මෙතන ඉන්නේ සැපයක් තුලද දුකක් තුලද ඈ මොකක් තුලද කියලා මම දන්නේ නැහැ. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? ඔව්. ඉතින් ඒක මම දන්නේ නැතුව ඉරියව් දිහා බලන් හිටියට වැඩක් නැහැ. ඒතර සිතේ එකඟතාවය එන්නේ. නෑ සිතේ එකඟතාව වෙනවනේ මේ. නමුත් ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ සතිපට්ඨානයේ බුදුහාමුදුරු පෙන්නන්නේ සමාධිය පිණිස නෙමෙයි. සතිපට්ඨාන උදව් වෙන්නේ මොකේද? නෑ සතිපට්ඨානේ උදව් වෙන්නේ මොකේද? සප්ත බොජ්ජංග වල. සප්ත බොජ්ජංග උදව් වෙන්නේ මොකේද? විමුක්තියට සාදු සාදු.
හරිද? රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. එහෙනම් විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ මොකක් නිසාද? සප්ත බොජ්ජංග නිසා. සප්ත බොජ්ජංග ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. ඒක හේතුවක් නිසා. මොකද සතිපට්ඨාන, සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. ඒක හේතුවක් නිසා. මොකක්ද? කෙලස් ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි, හේතුවක් නිසා ඇති වෙන්නේ. මොකද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි, හේතුවක් නිසා ඇති වෙන්නේ. මොකද ඉන්ද්‍රිය සංවරයට හේතුව. සති සම්පජානනය. ඒක කොහොමද කියන්නේ? දැන් අපි මේ වංචපචාර කරලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ ඉන්ද්‍රිය සංවරය මුලට දාන්න පස්සේ සතිය උපදවවා ගන්න. මේ බුදුහාමුදුරු කියන සීක්වන්ස් එක මේ පෙන්නන්නේ. සති සම්පජානනය ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි, හේතුවක් නිසා ඇති වෙන්නේ. මොකක් නිසාද? යෝනිසෝ මනසිකාරය නිසා. යෝනිසෝ මනසිකාරය ඉබේ ඇති වෙන්නේ නැහැ. හේතුවක් නිසා ඇති වෙන්නේ. මොකද හේතුව යෝනිසෝ මනසිකාරය? ඉන්ද්‍රිය සංවරය. නෑ. ඉන්ද්‍රිය සංවරය නිසා ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය නිසා සතිපට්ඨානය. සතිපට්ඨානය නිසා සප්තබොජ්ජංග. සප්තබොජ්ජංග නිසා රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. එහෙනම් රහතන් වහන්සේ ඇති වෙන්නේ සප්තබොජ්ජංග නිසා, සප්තබොජ්ජංග උපදින සතිපට්ඨානය නිසා, සතිපට්ඨානය උපදින ත්‍රිවිධ සුචරිතය නිසා, ත්‍රිවිධ සුචරිතය උපදින ඉන්ද්‍රිය සංවරය නිසා, ඉන්ද්‍රිය සංවරය ඇති වෙන සති සම්පජානනය නිසා, සති සම්පජානනය ඇති වෙන යෝනිසෝ මනසිකාරය නිසා. එහෙනම් යෝනිසෝ මනසිකාරය ඇති වෙන මොකක් නිසා? සද්ධාව නිසා. සද්ධාව නිසා. සද්ධාව ඇති වෙන මොකක් නිසා? ඒක නිකන් නැති වෙන්නේ නැහැ, හේතුවක් නිසා ඇති වෙන්නේ. සද්ධම්ම ශ්‍රවණය නිසා. හරිද? සද්ධම්ම ශ්‍රවණය ඇති වෙන්නේ නිකන් නෙමෙයි, හේතුවක් නිසා. කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? සාදු භාගතුන් වහන්සේමයි. රහතන් වහන්සේනෙක්මයි. ධර්මයේ දැකපු උත්තමයෙක්මයි. ඉන් මෙහා කෙනෙක් ධර්මයේ දැකලා නැත්තම් එයා කොහොමද කල්යාණ මිත්‍ර වෙන්නේ? අපිට දෙනවා කියන එක නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ පළවෙනි හැට තම රහත් වුණාම කිව්වේ මේ ධර්මයේ ගිහින් කියන්නේ. ඒ හැටම රහත් වෙන ගම. සෝවන්නම් පුළුවන් කියන්නේ. සබෑම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඔයාලට ධර්මයේ කියන්නේ භාගතුන් වහන්සේ අවම සුසුකම වෙන්නේ දකින්න මොකක්ද? අරහත් ඵලය. ඊළඟ සුසුකම මොකක්ද? සම්මා සම්බුද්ධත්වය. එතන හිතන්නකෝ මේ අපිව නෙමෙයි වරද්දාගෙන ඉන්නේ කියලා. එතන සෝවාන් වෙච්ච කෙනෙක් ධර්මයේ වරද්දන්නේ නැහැ. වැරදි දෙයක් කියනව නෙමෙයි. නමුත් බුදුරණන් වහන්සේ දන්නවා මෙයා තාම අනතුරේ ඉන්නේ. එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙක් මොකද ධර්මයේ කියව නිසා යාට කෙලෙස් ඉපදලා ඒ කෙලෙස් නිසා යාගේ ගමන ප්‍රමාද වෙන්න පුළුවන්. ඒතර අනතුරෙන් මිදිච්ච කෙනාට තමයි මේ ධර්මයේ කියන්නේ සම්පූර්ණ අවසර පත්‍රය ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මේ හොඳට බලන්න. කල්යාණ මිත්‍රයෙක් මේ ධර්ම අවබෝධ කරගත්ත උත්තරමයකටමයි. එයානේ ධර්මයේ. එයාට තමයි ධර්මයේ කියන්න පුළුවන්. එයා මේ ධර්මයේ කිව්වම මොකද වෙන්නේ? අපිට සද්ධාව උපදිනවා. ශ්‍රවණය. ඔව් අපේ සද්ධාර්ම ශ්‍රවණය කරනවා. ඒ නිසා අපිට සද්ධාව උපදිනවා. අපිට දැන් නැති විතරක් උපදින්නේ නැහැ. අපිට මේ මාර්ගය ගැන පැහැදිලි. ඒ සද්ධාව නිසා මොකද වෙන්නේ? එයා දැන් දන්නවා කොහොමද මේක හිතන්න ඕනේ, දුක ඇති වෙච්ච දුක නැති කරගන්න මම කොහොමදද මානසිකාරය හදා ගන්න ඕනේ. හිතන්න ඕනේ පිළිවෙල ටෙක්නික් එක. හරිද? ඒකට කියනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ. මම ඒ යෝනිසෝ මනසිකාරය කර කර යද්දි මොකද වෙන්නේ? මට සති සම්පජානනය උපදිනවා. සති සම්පජානනය උපදිනාට පස්සේ ඊට අනුරූපීව ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතය නිසා සතර සතිපට්ඨානය උපදිනවා. ඒ නිසා සප්ත බොජ්ජංග. එහෙනම් සතිපට්ඨානය අපිට බලයෙන් උපද්දව ගන්න දෙයක් නෙමෙයි. හේතුවක් නිසා උපදින දෙයක්. අදම්ම කායන පස්සනාව වඩලා හෙට දවල්වලට වේදනාවට පස්සනාව වඩන ධර්මයක් නෙමෙයි මේක. අපි මේ හරියටම ඔබ ධර්මයට ටච් කරන සතර සතිපට්ඨානය එක සැරේකට වැඩෙන්නේ. හතරම තියෙනවා ඔබට වැඩි දෙයක්. නෑ ස්වාමීන් වහන්සේ. පන්සලේ කොඩිනේෂන් එක.
මොකද? Counseling coordination. Coordinator. බුදුරණස් කියනවා මේ දායකාවෝ නිසා තමයි මේක ශාසනය බොහෝ කාලයක් රැඳිලා පවතින්නේ කියලා. දැන් මේ අම්මලා මං කන්නේ නැතුව හරි ස්වාමීන් වහන්සේට දාන දුට දෙන්න දෙන නිසා දැන් මොකද කියලා ඉතින් තාත්තලා ඒක කරන්නේ නැහැ. පන්සල් ටික රැකිලා දෙන්නේ අම්මලා නිසා. ඉතින් අම්මා කරගෙන සිල්පින් අපි අනුමෝදන් වෙනවා. සල්සල් ඔය චූටි දැන ක්ලියර් කරගත්තොත් අපිට ලස්සන ගමනක් යන්න පුළුවන්. හැබැයි එහෙම නැතුනොත් අපි අර වීර්යය කියලා අපි වඩන දේ නිකන් අර පිනක් තියෙනවා. ඒකට පිරිසම හේතු වෙන්නේ නැහැ. අවුලකට පොඩි ප්‍රශ්නයක්. අපි ප්‍රාර්ථනා කරන නිවන් ලැබෙන්නේ නැහැ. හේතු සකස් කරොත්නේ. නපත්තන හේතු ආචනා කරා කියලා ප්‍රාර්ථනා කරා කියලා ඒක ලැබෙන්නේ. මාර්ගයක් තියෙනවා මාර්ගේ වඩන්න. මේ ජීවිතයේදී මේ ගෞතම බුදු සසුනේ නොවඩන ආරෂ්ඨාංගික මාර්ගයක් මට මෛත්‍රී බුදු සසුනේදී වඩන්න බෑ එහෙම. මොකද ඒකෙදි දිවන් දකින්න තියෙන ආරෂ්ඨාංගික මාර්ගයමයි. මේකෙදි ආරෂ්ඨාංගික මෛත්‍රී බුදු සසුනේ වෙනකන් ඉන්න ඕනේ නේද? මට දැන් ආරෂ්ඨාංගික මාර්ග වඩන්න පුළුවන්. ස්වාමීන් ලිංගෙටින් එන තැනවල දිත්තේ වලටම ලිංගෙටින් එන තැනක අපි එන්නම මොනවා හරි දැක්කම උන්ට එක්ක වැලෙනවා නැත්නම් ගැටෙනවා. ඔව්. ඒ අවස්ථාවේදී අපේ සම්බුද්ධ දේශනා බාහිර කිව්වා. ඔය දැන් දිත්තේ හිටමත්තන් කියලා කියපු කතාව වෙන කිසිම කෙනෙකුට බුදුහාමුදුරුවෝ කිව්වද? ආනද කිව්වේ? බාහිර ඔව් සරියුත් හාමුදුරන්ට කොච්චර කාලයක් ගියද රහත් වෙන්න? ශනික රහතුණා මේ සරියුත් හාමුදුරුවෝ අසජහාමුදුරන්ගේ ඔව් පද කීයක් යවනද? යේ ධම්මා හේතුප්පවවා පද දෙකක් අහන්න උන සෝවාන් වෙන්න. දීගණක පරිබ්‍රාජකයාට දේශනා කරපු සූත්‍රයේ සම්පූර්ණයෙන්ම අහන්න උන රහත් වෙන්න. නැද්ද? එහෙම නේද? නමුත් දැන් බාහිර දාර්ශනිකයට මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? පද හතරයි කිව්වේ. ඔව්. දිත්තේ දිත්තමත් කියන එකනේ. එතකොට එහෙමනම් දැන් මම හිතන්නකෝ. එහෙනම් බාහිර දාර්ශනිකය හෝම්වර්ක් කරලා ආවා. ඒ නිසා දිත්තේ දිත්තමත් කියන්නේ තේරුණා මොකද කරන්න තියෙන්නේ කියලා. ඒ රාත්‍රියේදී වඩලා තිබුණා. කොහොමද? සරියුත් හාමුදුරුවෝගේ නෙමෙයි වඩලා තිබුණේ. ජීවිතයේ අතහැරලා ගල් පර්වතයක් මුදුර නැගලා කාශ්‍යප බුදු සාසනේ. 7 දෙනෙක් නැත්තම් නේද? එතන අපි හිතන්න මේ අපි සෙල්ලම් කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. භාගතුන් වහන්සේ ඇවිල්ලා කියනවා භික්ෂුන් වහන්සේට පින්වත් වහණෙනි මේ බාහ්‍ය මාව වෙහෙස කෙරෙන්නේ නැහැ කියලා. කියන්නේ පද හතරක් ගන්න රහත් වෙනවා පින්නම් පානවා. හිතන්න කොහොමද කියලා. එහෙනම් පෙරුම් පොරලෙන බුදු කෙනෙකුටත් තමයි ධර්මයේ කියන එක වෙහසක්. ඒතර දීගණක පරිබ්‍රාජකයේ කියපු සූත්‍රය කොච්චර දිගයිද? එහෙනම් මේක වෙහසක් නෙමෙයිද? ඒතර ඒ සූත්‍රය හන් දීගණක සෝවාන් නැති ඒ සූත්‍රයෙන් මහල බුදුහාමුදුරට පවසන්සලේට සරියුත් සානන්ද රහත් වේ. ඒතර රාහුල කුමාරයාටත් එහෙනම් කියන්න තිබ්බනේ ස්වාමීන් වහන්සේලා දිත්තේ දිත්තමත්න් කියලා නම් අවබෝධ කරගන්න තිබ්බනේ. රාහුල කුමාරයා අවුරුදු 7 ඉඳලා අවුරුදු 13ක් යන රහත් වෙනවා. කාටවත් කිව්වේ නෑ නේ. ඉතින් අම්මා හිතනද මේ ඔබටයි මටයි දිත්තේ දිත්තමත්න් කියලා අපි හිතාගෙන ඉන්න දෙයක් තියෙන්න පුළුවන්. දැක්කොත් දැක්කා පොමනයි කියලා මම ඉතින් යාට හිතන්නේ නැහැ කියලා මම අරුණ නොගෙන ඉන්නවා කියලා. ඒක නෙමෙයි චූල මාළුක්‍ය පුත් සූත්‍රයේ කියවන්නේ. ඒකේදී ඔබට තේරෙනවා දිත්තේ දිත්තමත්න් කියලා බුදුහාමුදුරුවෝ කියපු දේ මොනතරම් ගැඹීර කතාවක්ද කියලා. මාළුක්‍ය පුත් සූත්‍රයේ තමයි ඒක පැහැදිලිව තේරෙන්නේ. මෙච්චර මේ සරල බාහිරට කියපු කතාව මොනතරම් ගැඹුරු කතාවක්ද කියලා තේරෙන්නේ. ඒකම මේ ඔබටයි මටයි දිත්තේ දිත්තමත්න් කියලා කියලා නවත්තනවා කියලා එහෙම බ්‍රේක් ගන්නවා වගේ එහෙම නවත්තන මේ ගමන යන්න බෑ. සුලෙන් හරි පුළුවන් නේද? බෑ. ඒක අපි ගන්නවා නම් ගන්න යන්නේ සීලය හැටියට. නිසා ප්‍රඥාව හැටියට නෙමෙයි බාහිර එක ප්‍රඥාවට දාගන්න.
මොකද උන්වහන්සේ ප්‍රඥාව වඩලා තිබුණේ එතනට. ඔබයි මමයි දාන්නේ සංවර සීලය. ඇහෙන් දකින්න දෙයක් මම නිමිත්ත ගන්න නැතුව ඉන්නවා. දැක්කොත් දැක්කා පමණයි කියලා මම හිතනවා. කනට ඇහිච්ච දෙයක් මම නිමිත්ත එතනින් හැට ගන්න නැහැ. ඇහුනොත් ඇහුණා පමණයි කියලා මම හිතනවා. එතන මොකද වෙන්නේ? ඒකේ ඉන්ද්‍රිය සංවර සීලය. ආනන්ද අපේ ආනන්ද මගාරින්න පුළුවන්. ඉතින් මම පටන් ගත්තේ මේ දේශනාව මේ සාකච්ඡාවට පටන් ගත්තේ අර මොන මගාරින්න නෙමෙයි බුද්ධ ශාසනයේදී. නෑ අපිට දැන් මම කියනවානේ දැන් ඒක ගම අපි එතන ඉන්නේ නැහැ. ඔව්. ඉතින් අපිට එතකොට අපි වෙන තැනකට ගියාම ඔව්. අපිට ඒ කතාව ඒව හරි නමුත් දැන් ඔබට ඇයි ඔබ බය වෙන්නේ අරමුණට? ඇයි ඔබ බය වෙන්නේ අරමුණට? ඇයි ඔබ ඒ අරමුණට බය වෙන්නේ ඇයි? ඔබ තුල ලෝභ දේශ මොහ තියෙන නිසාද නැද්ද? ගැටිකනේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් එතනින් නැද්ද ඒක මගහැරලා යන්න දඟලයිද? දඟලයිද? ඔබේ අරමුණට බය නිසා නේද? මම මා තුල ගැටීම තියෙන නිසා තමයි ගැටේ කියන බයට මගහරින්නේ. හරිද නැද්ද? නෑ ගැටිලා නෑ ඉන්නේ. හරි. ඒතකොට ගැටිලා අයින් වුණා. ගැටිලා අයින් වීම තුල අපි ගැටීම සකස් වෙච්ච නිසානේ අයින් වුනේ. ගැටීම ඇති වෙන ස්වභාවය අයින් වුණා කියලා නැති වුණාද? ඒ කියන්නේ මා තුල ගැටෙන ස්වභාවය ඇති තියෙනවානේ. ආශ්‍රව තියෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් ද්වේෂය මට ඇති වෙනවා. එහෙනම් අවිද්‍යාව සිඳින්නේ නැතුව ස්පර්ශය වෙනස් කිරීම තුළ හරිද? ස්පර්ශය නිමිත්ත වෙනස් කරා කියලා හරිද? ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි පටිච්චසමුප්පාදේ අමතක කරන මේ ගමන යන්නේ කිව්වොත් වැරදියා. අමතක කරන්න එපා ප්‍රශ්න දින අවිද්‍යාවපච්චය සංඛාර. සංඛාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප. නාම රූපපච්චය සලආයතන. සලආයතනපච්චය පස්සෝ. අම්ම මේ කතා කරන්නේ පස්සේ නිරුද්ධයක් ඉතිරිකමක් ගැන. පස්සේ නිරෝධ කරලා මේ ගමන යන්න පුළුවන් නම් භාගතුන් වහන්සේ කතා කරනවා පස්ස නිරෝධ නිබ්බාන කියලා. භාගතුන් වහන්සේ පස්ස නිරෝධ නිබ්බාන කියලා කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරොත් මොකද නිරුද්ධ වෙන්නේ? සංස්කාර නිරුද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව නිරුද්ධ කරොත් අවිද්‍යාව සංස්කාර නිරුද්ධ වෙදී අවිද්‍යාව සාහගතව ස්පර්ශයෙන් සකස් වෙන එක නවතිනවා. විදීම නවතිනවා. අවිද්‍යාව මිශ්‍ර වෙන්නේ. එහෙනම් ඒතර අම්මෝ කතා කරන්නේ දැක්කොත් දැක්කම නේද? බාහිර තේරුම් ගන්න විදිහට මේ අම්ම තේරුම් ගන්න. නෑ තාම ඒක තමයි දැනගන්න. අපි ගොඩක් දෙනෙක් කරන්නේ ඒකනේ. මිනිස්සුන්ට පස්සෙන් විතර මගේ අරලා ඉඳලා ප්‍රශ්න කරගන්න. හැබැයි ප්‍රපංච වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වා මේ බුද්ධ ශාසනය මේ පිටත් ප්‍රපංච නොකරන කට්ටිය ආලාරකාලා බුද්ධග්‍රාම පුත්ත අසිත කාල දේවල මොනවද මේ? කවුද මේ? නේව සංඥා නාසංඥා දක්වා දිනු කරපු උත්තරම මේ. අංශ සමාපatti මේ සෙල්ලන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට ප්‍රපංච තියෙනවද? බුද්ධ තියුණු සමාධිය තියෙනවා. අපි වගේ අමුඩ ගහන දඟලන්න ඕනේ නැහැ භාවනා කරන්න. ඒක නෑ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඒතර ඒගොල්ලෝ එතන ගියේ කොහොමද? අරමුණ මොගහරලා. ඒක මම අම්මට කිව්වේ අරමුණ සංඥාව නිරුද්ධ කරන්න පුළුවන් අපි. හැබැයි ඒක බුද්ධ ශාසනය වෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ සීලයට කියලා මම අම්මට කිව්වා. සීලය හරිද? ආර්ය සීලයක් වෙන්න නම් හරිද? ඒ කියන්නේ ඒක ආරෂ්ඨාංගික මාර්ගයට අයිති වෙන්න ඕන නම් සම්මා දිට්ඨියෙන් අනුග්‍රහපන සීලයක් වෙන්න බෑ. මොකද අම්මා දැක්කන්නේ දැන් මම කියවනේ ඕඩර් එක. සද්ධර්මයේ ශ්‍රවණය කරොත් සද්ධාව උපදිනවා. සද්ධාව ඉදිච්ච ගානට යෝනිසෝ මනසිකාරය හිතෙනවා. යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජාන්‍ය උපදිනවා. සති සම්පජාන්‍ය ඉපදිච්ච කෙනාටයි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලය කියන එක සති සම්පජාන්‍යයෙන් අනුග්‍රහ ලබන්න ඕන එකක්. සෝවාන් ඵලයෙන් සම්මා දිට්ඨියෙන් අනුග්‍රහ ලබන්න. සති සම්පජාන්‍ය කියන්නේ මොකද්ද? සෝවාන් වුණාට පස්සේ ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ඉපදිච්ච කෙනාට ඇති වෙනවා. එහෙනම් මහා මායා දේවිය උපෝසත සීලේ සමාදන් වෙලා හිටියද? මහා බෝසත්තු විහිුවේ දවසේ. එහෙනම් සීලේ මූලික තිබ්බා. නමුත් ඒක ආර්ය සීලයක් උනේ නැහැ. ඇයි උනේ නැත්තේ? සම්මා දිට්ඨිය අනුග්‍රහ ලැබුණ නැති නිසා. එතකොට ඉතින් අර දැන් ඉස්සර කාලේ දැන් අපි කියන්නේ හැමෝම ගොඩක් සිල් අරගෙන වතාවත් කරගෙන එහෙම උපාසකාවගේ දැනට පැලිය සතර දැන් මෙහෙමනේ අක්ක එහෙම ඉන්න කට්ටිය සතර අපායන් නිදහස් වෙලා සුගතියකට යයි. හැබැයි ඒගොල්ලන් අනිවාර්යයෙන්ම මේ බුද්ධ ශාසනයට අයිති කට්ටිය කියලා කියන්න බෑ. මොකද බුද්ධ ශාසනයක් නිසා බුද්ධ ශාසනයේ ස්ථාවර වෙනවා කියලා කියන්නේ උතුම්ලාභය ලබා ගන්නවා කියන්නේ ධර්ම අවබෝධ කරනවා කියන්නේ සෝවාන් වෙනවා කියන්නේ. සම්මාදිට්ඨිය ඇති කරගෙන සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනයි බුද්ධ ශාසනයේ වරප්‍රසාද ලබන්නේ හිමි වෙලා. දැන් අයියා
යුරෝලොජිස්ට්ලාගේ කොහරි සෙමිනාර් එකක් තියෙනවා කියන්නේ උපිටරට. එතකොට දැන් වෙන කන්සල්ටන්ට්ස්ලා ඉන්න ඕන තරම්. ජෙනරල් සර්ජන්ස්ලා ඉන්න දැන් ඒගොල්ලන්ට යන්න පුළුවන් අතන. යුරෝලොජිස්ට්ලාට විතරයි ඒකට යන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ මේ ධර්ම අවබෝධ කරපු කට්ටියට විතරයි මේ බුද්ධ ශාසනය කියන වරප්‍රසාදය හම්බ වෙන්නේ. බුද්ධ ශාසනයේ හිමිකාරත්වය ලැබෙන්නේ ඒගොල්ලන්ට විතරයි. ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ අපිව මේ දිව්‍ය ලෝකයට යන්න නෙවෙයි. සම්මාදිට්ඨිය පද්දවල දෙන්න. අපිව දුකින් නිදහස් කරන්න. එතකොට මේ දුකින් නිදහස් වෙන මාර්ගය මම හරියට අඳුනගත්තේ නැත්තම් මම මට ඕන තැන් වලින් ටච් කර ඉඳලා මේ වැරලා ගිහිල්ලා සුගතියට යන්න පුළුවන්. බට් අනිවාර්ය බුද්ධ ශාසනයක ලබන්න දෙන වරප්‍රසාදය මම ලබලා නැහැ. ඒ ප්‍රිවිලේජ් එක මම ලබලා නැහැ. මට ටැග් එක වැදිලා නැහැ. හරි අවබෝධය. මේ මම මේ කියන දේ 아무තු දැනක් කමනේ. දැන් ඒ අම්මට හේතු තිබුණ එක අහගන්න. නැත්තම් මේක ප්‍රසිද්ධ වෙන කතාවක් නෑ. මොකද ගොඩක් දෙනෙක් කැමති නෑ මේ කතාව. මොකද තමන් ඉන්න ස්ථානේ තමන්ට නැති වෙන්නේ. තමන් පිහිටලා ඉන්න පොළොව තමන්ට නැති වෙන්නේ. තමන්ට පිහිටලා ඉන්න පොළොව නැති වෙද්දී අනිත් කට්ටියට මොනව හිතේද? අමාර පොත බැලුවේ නැද්ද? අර පොත දුව කියන පොත බැලුවේ නැද්ද? මේ පුතා දුන්නේ නැද්ද පොත? ඒක කිව්වද? ඒක අර අලිය කතාව හොඳද? ගිහින් පැඩි ගිහින්. මේ අම්මේ මේ කියන්නේ. මෙතනලා අල්ලගෙන ඉන්න අම්මගේ ඉඳලා ගිහින් මෙන්න බොන්නවා. තිලා ගෙදර දාන්න අංකල්. ඒ දාන්න මෙයාට පිටු පූජා කරන්න දුන්නා. ඊපස්සේ පොඩි ස්වාමීන් වහන්සේලා ගිහින් මොකද? පොඩි ස්වාමීන් වහන්සේලා ගිහින් මෙහෙම කරලා මෙතනින් කියලා ආවද කොහෙද? ඊට පස්සේ මං ආවේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට හොඳටම hina ගියා මම ඒක කරපු විදියට. මොකද? කර්තක වාටම මතක් වෙන්නේ හැලෝලි ඒක. මොකද මතක් වෙන්නේ? අනිත් කතාවද? පොත් නෑ 85ක් විතර බෙදුවා මම. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පොත බෙදුවට වැඩක් නෑ අර හැන්ද වගේ. හරිද? කියව ඊට පස්සේ කියවන මට මේ වෙනකොට මං කියන දේ තේරෙන්න ඕනේ. සමහරවිට දැන් ඔන්න එක පොතක් කියවලා දැන් ඊළඟට තව මොන හරි කරුණු ටිකක් එනකොට ඩක්ේ මතකෙ හිටින්නේ කියලා. පොලිස් කරනවද අයිය? සබත් පොලිස් කරනවද? හිරු හොඳ තේක. ඒ කියන්නේ පවන් දැන් අහගෙන හිටියේ මොකක්ද කියලා. සබත් පොලිස් කරනවද? මුල්ලේ ඉඳගෙන. නේ ඔය ඒක සද්දේ. මේ අලිය කතාව අලි කරලා පාරට අලි ඔන්න දැන් අම්මා කියන විදිහට මෙහෙම නෙවෙන්නේ අම්මේ. ඒ කියන්නේ පොලිස් කරනවා කියලා. ඒක බලන්න. බලන්න මේ සද්දේ දැන් අම්මේ ඔන්න අම්මා පාරක යනවා. එකපාරට වල්ලලියෙක් පාරේදී හම්බ වෙනවා දැන්. වල්ලලියෙක් අනපේක්ෂිත වෙලාව. දැන් මොකද වෙන්නේ? බය වෙනවා. දැන් අම්මා කියපු විදිහට ආරමුණ මගහරින්න කොහොමද දැන්? දැන් මොකද කරන්නේ? ඇස්තේ පියා ගන්නවද? මොකද කරන්නේ දැන්? දැන් ඕකට දාන්නකො අම්මා ප්‍රායෝගිකව දැන්. අලියව දැක්කද දැන්? හරි. දැන් අම්මා කියන විදිහට මොකද කරන්නේ? අරමුණ මගහරින්න එපේ නේද? එහෙම නේද? දැන් අම්මා අරමුණ මගහරින්නේ කොහොමද? මම කරා දුවන්න හදනවා දෙපැත්තට හරි පිටපැත්තට හරි. එතකොට මොකද වෙන්නේ? අලිය පේන එක නැති වෙනවනේ. නෑ අලිය පස්සේ නෙමෙයි. නෑ මං කියන්නේ එහෙම නෙමෙයි නෑ අලියට උමනාවක් නෑ අම්මා පස්සේ යනවා. අලිය මේ නිකන් අත්තක් කන්න ඌ ඇවිල්ලා තියෙන. ඌ අම්මාව දැක්කේවත් නෑ. නමුත් අම්මනේ කලබල වුණේ දැන් වල්ලියෙන් ඉඳලා. ඒතර අම්මා දුවනවා. ඌට ගානක්වත් නෑ. ඌ ඒ පිස්සේ දුවනවා කියලා. හරිද? දැන් අලියට උමනාවක් නෑ නේ. මෙයාට ගහන්න.
මොකද උගේ බ්‍රෙක්ෆාස්ට් එකට වාව ගන්න බෑනේ අලි කන්නේ නැහැ මිනිමස් නේද? ඒ ඌට වැඩක් නැහැ වාට ගහලා. එතන දැන් අයියා අහගෙන ඉන්නේ නේද? හා දැන් කියන්නකෝ. අපුල් මන් තන හිතෙන් මේ දුවනවා. එතන අම්මේ දැන් අම්මා තේරුම් ගත්තේ නැති දේ මොකක්ද දන්නවද? දැන් අම්මා දුවලා අලියා පේන්නේ නැති කරන්නනේ හදන්නේ. එතන අලියා පෙනිච්ච ඇහැ දමව දුකට දැම්මේ. අලියා නිසා ඇතිවෙච්ච බය දමව දුකට දැම්මේ. බයනේ අම්මේ. ඉතින් බය ඇතුනේ කොහෙද? දැක්ක. නෑ බය ඇතුනේ ඇහිද හිතේද? හිතේ. එතකොට අම්මේ දැන් අලියව පේන්නේ නැති දැනකට ගියා කියලා අම්මා බය කරන හිතෙන් අම්මට ගාසුනේ නෑනේ. එහෙනම් මොන ගොම් වැඩක්ද මං කරලා තියෙන්නේ? හොඳට හිතන්න මං කියන්නේ. දැන් අම්මා කියන විදිහට අම්මා අරමුණ මගේ හැදියා. අලියා පේන්නේ නැති දැනකට දිව්ව දැන්. ඇයි අම්මා හිතුවා මේ ඇහි තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. හරිද? එමනේ පොඩි බය නැති. මං අහන්නේ මේකයි. අරමුණ දැන් අර නිමිත්ත ගත්තේ ඇහෙන්නේ. හරිද? එතකොට දැන් අලියා පේන්නේ නැති තැනකට ගියහම අලියා පේන්නේ නැහැ කියලා හිතන සතුට වෙන්න පුළුවන්. නමුත් බය ඇතුනේ කොහෙද? හිතේ. බය ඇතුනේ හිතේනේ. නමුත් දැන් අම්මා බය කරන හිතමනේ අරගෙන කිව්වේ. අම්මව බය කරේ අලියද අම්මගේ හිතද? එහෙනම් ඒකටනේ ප්‍රශ්නේ උත්තරේ තියෙන්න ඕනේ. අම්මට තේරෙනවද මම කියන දේ? ආහා. එහෙනම් දැන් ඒකයි බලන්න ඕනේ. දැන් අම්මට මේ පුතාත් එක්ක තරහක් තියෙනවා නම්, ಜಾති වෛරක්කාරයෙක් නම් මෙයා, හරිද? මෙයාව දැක්කම අර ඉන්නවා කියලා මම හැරලා යනවා. නමුත් ද්වේෂය ඇතිුනේ කොහෙද? ඒතර එයාව මගහැරේ කියලා අම්මගේ හිතේ ඇති වෙන ද්වේෂය නැති වෙනවද? ආය හම්බුනම ආයේ ගැටෙනවා. නැද්ද? එතනින් තමයි ඒක කරගන්න. අම්මට නම් දැන් තේරුණා නේද? මගේ හැරීම විසඳුමක් නෙමෙයි කියලා. එහෙනම් ස්පර්ශය නිරුද්ධ කරා කියලා වැඩක් නැහැ. අවංකව හිතන්න. ද්වේෂය තමයි නැති කරගන්න. එහෙනම් දැන් අතනත් ඇතුලේ බය කියන්නේ මොකද්ද? ද්වේෂය ප්‍රභේදය පටිගය. එහෙම නේද? අතට තමයි ලෝභ ද්වේෂ මොහ. එහෙනම් දැන් අපි ඒක බලමු ලෝභ ද්වේෂ මොහ තියනවද කියලා. හරිද? එහෙනම් දැන් අම්මට ඇතුණා බය. බය ඇති වෙන්නේ බය කියන්නේ දුකද නැද්ද? දුක. ඒතර අම්මව දුකට දාලා තියෙන අලියද ඇහැද හිතද? හිත. එතකොට දැන් ඔතනදී අම්මා ඕක දකිද්දී එහෙනම් බාහිර රූපේ කියන අවස්ථාව තුළ දැන් අම්මා ඉන්නවද දැන්? ඇහැ කියන එක තුළ අම්මා ඉන්නවද දැන්? ඇයි නැත්තේ? අම්මා දැන් දන්නවා ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. දැක්කද? එහෙනම් දැන් ඇහැ නිරුද්ධ වෙන්නේ නැද්ද? බාහිර රූපේ නිරුද්ධ වෙන්නේ නැද්ද? සාදු සාදු ඔන්න දැන් බාහිර මේ නිරුද්ධ වෙන්නේ නැති. එතකොට දැන් අපි දකිනවා මේක හිතේ කතාවක් කියලා. ඊට පස්සේ අප්පා දැන් බලන්න ඇයි මම බය වෙන්නේ? කලබලෙන්න මම මේක බලන්න. දැන් කියන්නේ බය ඇතුනේ කොහෙද? හිතේ. ඇයි බය ඇතුනේ? දෙකේ. ස්පර්ශයෙන්. දැන් මෙහෙමයි දැන්. ස්පර්ශය කියන තැන මම ඉක්මවලා ඉවරයි දැන්. හරිද? මොකද දැන් ස්පර්ශය නිසා හිතට ගිහිල්ලානේ. දැන් හිතට ඇවිල්ලානේ දැන් ස්පර්ශය නිරුද්ධ වෙලා ඉවරයි. ඉතින් මම ස්පර්ශය මාරු කරලා දැන් පිරිසන්නක් හොයන්නේ නැහැ මම. හරිද? ස්පර්ශය නිරුද්ධ කළා මම පිරිසන්නක් හොයන්නේ නැහැ. මම දැන් දන්නවා මේක හිතේ කතාවක් කියලා. බය ඇතුනේ හිතේ. එහෙනම් බය කියන්නේ දුක. ද්වේෂය. ගැටීම, ද්වේෂය, දුක. එහෙනම් මේ දුක ඇතිලා තියෙන්නේ හිතේ. ඒතකොට මම ඇයි බය වුනේ දැන්? මොකද මම ඇයි මම බය වුනේ? හිතේ ද්වේෂය තියෙනවා. නෑ හිතේ ඒ බයක් ඇතුනේ ඇයි? මම කයට මොනවාරි වෙයි කියලා නේද? හොඳට හිතන්න කයට මොනවාරි වෙයි කියලා නේද මම හිත මාව බය කරන්නේ? නැත්නම් දැන් අලියා මට ගහලා මගේ කයට මොනවාරි වෙයි කියන නිසාමනේ මට බය ඇති වෙන්නේ. එහෙනම් හිතමව බය කරන්නේ අලියා පෙන්නලා නෙවෙයි කය පෙන්නලා. නමුත් මම මෙච්චර කල් හිතුවේ මොකද්ද? අලියටයි මම බය කියලා. මගේ කය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත දෙයක් නෙමෙයි නම්. මගේ කය කුඩු වෙලා කැඩිලා බිඳලා යන්නේ නැති දෙයක් නම් මං අලියෙක් එක්ක කියලා බය වෙයිද? දැන් කියන්නේ නෑ නේද? එහෙනම් මේ නැසී වෙනසී විනාශලා යන ස්වභාවයෙන් යුක්ත කයක් නිසාම නේද මේ හිතට පුළුවන් උනේ මාව දුකට දාන්න. එතන එහෙනම් මේ හිත මාව දුකට දාලා තියෙන අලිය පෙන්වනවද රූපේ පෙන්වනවද? අපේ නිත්‍යය කියලා හිතන්නේ. දැන් මම වැඩිපුර අර වචනත් එක්ක පැටලෙන්න එපා මං කියන දේ එක්ක විතරක් ඉන්න.
මං කියන දෙයට විතරක් උත්තර දෙන්න. ඒ කියන්නේ කරා. අපි එහෙම හිතලා නෙමෙයිද සමහර. හරි නමුත් මං කියන්නේ එච්චර ගැඹුරින් හිතන්න එපා. මට සරල උත්තරයක් දෙන්න. මොකද්ද? මේ ශරීරයට තියෙන ආසාව ලෝභය. අලියට ශරීරය ඔව් දැන් මගේ කයට මොන හරි වෙයි කියලා මේ කය පෙන්නලම නේද මම දුකට දාන්නේ නේද? එහෙමයි. අලිය පෙන්නලා නෙමෙයි. නමුත් මම මෙච්චර කල් හිතුවේ කොහෙද ප්‍රශ්න තියෙන්නේ කියලා. අලියාගේ කියලා. ඒ නිසා මොකද අලියාව එක්ක මං වෙඩි තියනවා. එක්ක මං අලියාගෙන් බේරෙන්න දුවනවා. දැක්කද? එහෙනම් ප්‍රශ්නේ කොතනද තිබුණද? හිතේ. හැබැයි හිතන මේ ගේම ගහන්න පුළුවන් මොකක් නිසාද? කය අනිත්‍ය වෙන දෙයක් නිසා. කය නැසී වෙනසී යන දෙයක් නිසා. නැද්ද? එහෙනම් කය අනිත්‍ය වෙන නිසා මේ හිත මොකද්ද කරේ? හිතමව දුකට දැම්මා. එහෙනම් අනිත්‍ය දුකද නැද්ද දැන්? දැකනේ? බැරි නම් මේ කය නිත්‍ය වුණා නම් මේ හිත පුළුවන් මේ ගේම ගහන්න. මම දුකට දාන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අනිත්‍ය නිසාම නේද මේ දුක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ආයෙ හිතන්න. කායට මොනවද වෙයි කියන්නේ කොහොමද දැන්? හිතනේ. කායට මොනවද වෙයි කියන්නේ හිත. ඒතර කායට මොනවද වෙයි කියලා මට හිතෙන්නේ ඇයි? මොදන්න. කාය සැපයි කියලා හිතන නිසා, කාය මම කියලා හිතන නිසා, කාය මගේ කියලා හිතන නිසා. නැත්ද? ඒක නොදැනීම. ඔව් නොදැනීම තමයි. නමුත් මම මේක සරලව ගන්නකො. කාය මගේ කාය මට සැපයක් නේ අම්මේ. කාය මගේ කය නැසී වෙන ස්වභාවය නැසී වෙනසී යන ස්වභාවයෙන් තිබුණ කය උනා තියෙන කයක් උනා මේ කය මගේ මේ කය මම මේ කය තුල මම ඉන්නවා මට ඉන්න තියෙන එකම දන මේකයි ඒ නිසා මේක සැපයි කියන බැහැගත් නිගමනයක් මා තුල ඕල්රෙඩි තියෙනවා නැද්ද කය සැපයි කියන හිතන නිසාම නෙමෙයිද කයට මොනවද වෙයි කියන බයක් මට ඇති වෙන්නේ ඈ මොකද හිතන්නකම් සැපේ නැති කියන බය. ඔව්. එහෙනම් කය සැපයි කියලා හිතන නිසාමයි මාතෘ දුකක් උපදින්නේ නේද? එහෙම නේද? නිත්‍යයි කියන්නේ. මම වෙනසක් වෙන්නේ නැහැ කියලා. අන්න හරි ආත්මයි කියලා. හරිද? එහෙම නේද? එහෙනම් කය නිත්‍යයි සැපයි ආත්මයි. කය නිත්‍යයි සැපයි ආත්මයි කියන්නේ කවුද? මොහොය. හිත. හිත. හිත නේද? කය සැපයි කියන්නේ කවුද එහෙනම්? හිත කියන්නේ මොහොයෙන්. නෑ එච්චර ලොකුට යන්න එපා මම කියන දේ විතරක් හිතන්න. හරිද? අම්මා දැන් අර නොලෙජ් එක මෙතන දාන්න එපා. මට සරල උත්තරයක් ඕනේ. අම්මා කියන දේ හරියි. නමුත් මට ඕනේ මේක ස්ටෙප් බයි ස්ටෙප් උඹගෙන යන්න. හරිද? කය නිත්‍යයි සැපයි ආත්මයි කියලා කියන්නේ කවුද? මම හිත. හිත නේද? හිත නේද? කය දුකයි කියන්නේ කවුද? හිතමයි. එතකොට දැන් කය දුකක් වෙන්නේ ඇයි? දැන් හිත ඕල්රෙඩි දන්නවා මේකයි වෙනස් වෙන දෙයක් කියලා. කය වෙනස් වෙන දෙයක් නිසා තමයි හිතමව බය කරන්නේ. හැබැයි අනිත් පැත්තෙන් හිත වෙනවා මේ කය සැපයි, නිට්ටයයි සැපයි ආත්මයි කියලා. හැබැයි ඌ ඇත්තටම දන්නවා මේක අනිත්‍යයි කියලා. හැබැයි මට පෙන්නන්නේ මොකක් කියලා? නිත්‍යයි. නිට්ටයයි සැපයි ආත්මයි කියලා. මේකයි නිට්ටය දෙයක් වුණා නම් මේකයි සැපයක් වුණා නම් ඒ කය ඇසුරු කරන මට බයක් උපදින්න පුළුවන්. පුළුවන්. බෑනේ. බෑ. නමුත් මේ හිත මොකද මට කරන්නේ? මේ කය සැපයි කියලා කියනවා ආය අනිත් පැත්තට දුකයි කියලා. දුකයි කියලා කියනවා. එහෙනම් එකම රූපයක් පෙන්නලා මෙයා මට දෙකක් කියනවා. පවට්ටනවා. සාදු සාදු රවට්ටනවා. එහෙම නේද? එහෙනම් ඔගේ කෝකද ඇත්ත දැන්? හිත මේ කය සැපයි කියන එකද ඇත්ත දුකයි කියන එකද ඇත්ත? නෑ නෑ. දැන් කය සැපයි කියලා හිතන නිසා මෙයා මට දුකයි කියලා පෙන්නන්නේ මේ. කය සැපයි කියලා කයට මොන හරි වෙයි කියලා හිතෙන්නේ. කය සැපයි කියලා හිතන නිසා. නැද්ද? කය සැපයි කියලා හිතන නිසාමයි කයට මොන හරි වෙයි කියලා දුකක් ඇති වෙන්නේ. එහෙම නේද? එහෙනම් කය සැපයි කියන්නේ හිතමනා. කය දුකයි කියන්නේ හිතමනා. මෙයාගේ ස්ථාන මොකද මෙයා කරන්නේ? වෙනස් රැවටීම කියන රැවටීම සැපක් දුකද? දුක. රැවටීම දුකක් නම් මොකද සැපේ? නැරටි. නොරැවටීම සැපේ. එහෙනම් දැන් කවුද මාව රවටලා දෙන්නේ? හිත. හිත මට මොකක් පෙන්නද රවටලා දෙන්නේ? මොකද මට පෙන්නලා තියෙන බොරුව? සපයි. සැපයි කියලා පෙන්නන්නේ මොකද්ද? කය.
එතකොට කය මට සැපයි කියලා පෙන්නනවා අනිත් පැත්තෙන් ආයි කියනවා දුකයි කියලා. එහෙනම් කය තුල ඇත්තටම සැපයක් හරි දුකක් හරි තියෙනවද කය තුල? කය තුල සැපයක් හෝ දුකක් හෝ නැහැ. කය පෙන පිටක් වගේ රූපේ. නමුත් හිත මොකද මම කරන්නේ? දෙකක් වෙනවා. දැන් කෝකද ඇත්ත? දෙකෙන් එකක් ඇත්තද මෙන්නේ? එහෙනම් මේ හිතමව රාට්ලා දෙන්නේ. එහෙනම් රැවටීම දුකක්. එහෙම නේද? එහෙනම් මෙතන තියෙන රැවටීමක් කියලා අම්මා දැක්කොත් අම්මා රැවටීම තුල ඉන්නවද? නෑ. එහෙනම් කය සැපයි කියන තැන ඉන්නවද? නෑ. කය දුකයි කියන තැන ඉන්නවද? එහෙනම් අම්මා දුක තුල ඉන්නවද? එහෙනම් දැන් අම්මා බය තුල ඉන්නවද? නෑ. එහෙනම් ඇහැ තුල ඉන්නවද? නෑ. ඇහි ස්පර්ශය තුල ඉන්නවද? අලිය තුල ඉන්නවද? නෑ. එහෙනම් රවට්ටන හිතේවත් විඥානය තුල ඉන්නවද අම්මා? රැවටීම කියන්නේ මුලාවනේ. මුලාවට කියන්නේ මෝහය කියලා. හිත සැපයි කියන තැනට ඔබ ඇලෙනවා. ඒකට කියනවා ඇලීම කියලා, ලෝභය. ඒ නිසා ඔබ දුකටපත් වෙනවා. එහෙමවත් ගැටීමවත් ද්වේෂය. එහෙනම් දැන් අපිට පේන්නේ ලෝභ දේශ මොහ. එහෙනම් මෙතන තියෙන මුලාවක් කියලා දැක්ක තැනම අම්මා රැවටීම තුල නැත්තම් අම්මට මෝහය තියෙනවද දැන්? එහෙනම් අම්මා මෝහය තුල නැත්තම් අම්මට ඇලීම තුලත් නැහැ, ගැටීම තුලත් නැහැ. දැන් අම්මා නිමිත්ත මාරු කරන්න ඕනේද? එහෙනම් මෙතන තියෙන රැවටීමක් කියලා දකිද්දි මම මේ එක මොහොතකද ඒ ෂණේ මම්මට ඇලීමයි ගැටීමයි දෙකම නිරුද්ධ වෙනවද නැද්ද? මෝහය අවබෝධ වෙද්දී මෙතන තියෙන රැවටීමක් කියලා අවබෝධ වෙද්දී අද්දීනේ මෙතන මේ මොකක්වත් නැහැ කියලා අපට අවබෝධ වෙනවනේ අම්මේ. එහෙනම් දැන් බයට මොකද වෙන්නේ? දැන් බයට මොකද වෙන්නේ? බයක් නෑ. සෞසාතු. එහෙනම් දැන් හිත අවබෝධ වෙද්දී බය වෙන්න තිබිච්ච හේතුව මට නිරුද්ධ වෙලා ගියා. මෝහය නිසා මම බය වුණා. එහෙනම් දැන් අලි මොනවද කරන්නද මට? එහෙනම් අම්මා ලෝභ දේශ මොහ තුල දැන් ඉන්නවද? හිත තුල ඉන්නවද? රූපය තුල, විදීම තුල, හඳුනා ගැනීම තුල, චේතනාව තුල, විඥාන තුල ඉන්නවද? එහෙනම් පංච උපාදානස්කන්ධ තුල ඉන්නවද? ලෝභ දේශ මොහ තුලත් නැත්තම්, පංච උපාදානස්කන්ධ තුලත් නැත්තම්, ඇහැ තුලත් නැත්තම්, බාහිර රූපය තුලත් නැත්තම්, විඥාන තුලත් නැත්තම්, කොහෙවත් නැහැ නේද? අන්න දිත්තේ දිත්තමත්. අන්න දැනුයි දිත්තේ දිත්තමත්. එහෙනම් ඒ චිත්තක්ෂණයේ අවබෝධ ඥානය ඇතිවෙච්ච චිත්තක්ෂණයම මරනවා. අම දැන් කොහෙද පිහිටලා ඉන්නේ දැන්? එහෙනම් දැන් කොහෙද මරනොත් කොහෙද යන්නේ දැන්? එහෙනම් මෙතනත් නැහැ වෙනතනක් නැහැ කියලා දිත්තේ දිත්තමත්තන් කියන සූත්‍රයේ මේ ඒ වාක්‍ය වල අන්තිමට කියන්නේ මොකද්ද? ඔබ ওই විදිහට හිතුවොත් ඔබ මෙතනක් නැහැ වෙන තැනකත් නැහැ. ඔබ පින්නම් පාන. එහෙනම් ඔන්න දැන් ඔබ බාහිර ත්‍රිගත උදෙන් තියෙනවා. එහෙනම් දැන් මම මෙතනත් නැහැ වෙන තැනකත් නැහැ. අන්න එතනයි සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් අම්මා කිසිම තැනක පිළිලා නැත්තම් මායя කොහොමද රොකේට් කරන්නේ බෝ? ඇයි ඔබ ඇතුළත් නැත්තම් බාහිර රූපේ තුලත් නැත්තම් විඥාන තුලත් නැත්තම් පංච උපාදානස්කන්ධය තුලත් නැත්තම් ලෝභ දේශ මොහ තුලත් නැත්තම් අන්න එතනයි සතිපට්ඨානෙ තියෙන්නේ. අන්න එතනම මේ මායයට ඔබ රොකේට් ගන්න බෑනේ. තාත්තගේ ගුරුමේ ලැබිච්ච ජාතක භූමිය. අප්‍රමාණ පින් මම දන්නවා. ඈ ඒ සියලු පින් මේ පුතාට මේ දුවට මේ බටවුන්ට මේ සියලු ඥාතින්ට හිමි වෙන්න ඕනේ. මේගොල්ලෝ මට සම්බන්ධ වෙන්නේ මේගොල්ලෝ නිසා මේ සියලු දරාට නේද? ඒ පින් අත්පත් වෙන්න ඕනේ. සෙල්ලම් තරම් නෙමෙයි අම්ම දැන් ඔය දැක්කේ. අම්ම දැක්කේ රහතන් වහන්සේගේ ස්වභාවයක මොහොතකට. එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවය යම් කිසි මොහොතකට දැක්කනම් දැන් ඔබට මේ මාර්ග ගැන සැකයක් තියෙයිද? එහෙනම් දැන් ඔබ දකින්න මොකද හැමතැනම මේ හිතරවට්ටන. ඔච්චරයි ටෙක්නික් එක. ඔය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එහෙනම් දැන් සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාට හරිද? එතනින් එහාට දැන් මොකද වීඩි ගන්නේ? නොරැවටි ඉන්න වීඩි කරනවා. එහෙනම් දැන් ඔබ රැවටිම දැක්කා. රැවටිම කියන දුකද නේද? හිතුවා රවටන්න මොකක් කළාද? ඉතියාගේ ස්ථාර වෙනස් කරලා එයා චපලයි. එයා සැපයිනවා දුකයි කියනවා නේ. නෑ එයාගේ ස්ථාර වෙනස් කරනවා. ඒ නිසා තමයි දුකටපත් වෙන්නේ. රැවටිම දුකයි. ඇයි මම රැවටෙන්නේ? හිත වෙනස් වෙන නිසා. එන වෙනස් වීම දුකයි. වෙනස් වීම කියන අනිත්‍ය. එන අනිත්‍ය දුකයි. යදරිච්ඡන් තම් දුක්ඛ. එහෙනම් දැන් මොකද කියන්නේ අනිත්‍ය දුකයි කියන්නේ. හිත වෙනස් වෙනවා නම් ඒක වඩා අවතන පුළුවන්ද? අනාත්මයි. රූපේ වෙනස් වෙනකොට අවතන පුළුවන්ද? අනාත්මයි. එහෙනම් දැන් මොකද දැක්කේ? අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එහෙනම් දැන් දුක දැක්කද? එහෙනම් දුකට හේතුව මොකක්ද? සැපේ දැනෙන එකයි දුකට හේතුව. ඇයි මම සැපේ දැනෙන්නේ? හිතමව රවට්ටන නිසා. ඇයි මම රවට්ටන්නේ? හිතමව රවට්ටන බව දන්නේ නැති නිසා අනේක කියන අවිද්‍යාව. හිතමව රවට්ටන එක දන්නවා නම් මම අවිද්‍යාව තුල නැහැ. එහෙනම් මම රැවටීමට යන්නේ නැහැ. රැවටීමට යන්නේ නැත්නම් මම ඇලීම් තුලත් නැහැ, ගැටීම් තුලත් නැහැ එකම මොකක්ද? එහෙනම් මම ඇලීම් ගැටීම් වලින් මාරු වෙන්න තැන වෙනස් කරන්න ඕනේ නැහැ. අන්න බුද්ධ ශාසනය. දැක්කද? එතන තමයි ආරණාංශිකේ පිළිවෙල ඔන්න ඔය තැනත් ඔය අවබෝධයත්. එහෙනම් අම්ම මෙච්චර කල් කරගත්ත පින් අහන්නේ නැහැ. ඒ සියලු පින් ඔබ සැරට හදාගෙන මේ දරුවන්ට ගෙදර දීලා
ඔබලගේ ගෙදර දීලා මේ දරුවෝ ඒ ගෙදර මේ සැනසෙමින් දානමාන සකස් කරන මේ ගෙදරට ඇවිල්ලා මේ ගෙදරින්ම ඔබට මේක තේරුම් ගන්න අවස්ථාව. ඔබ මේක තේරුම් ගත්ත කියන්නේ ඔබ මේ මැච් එක කරනවා. ඔබ මේ දුකින් නිදහස් වෙනවා. ඔබ මේ බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. දැන් මට කියන්න අලියෙක් මට මොනවද කරන්න කියලා මේ අවබෝධය මට තියෙනවා. අලියට කරන්න දෙයක් දැන් අලිය ගැන මොකද ඔබට ඇතුලේ? අනුකම්පාව. අලිය ගහනම මැරුණොත් මම නිදහස් වෙනවා. මට එන අලිය ගැන තියෙන අනුකම්පාව බය නෙමෙයි. ඇයි මම දකින්නේ අලියව නෙමෙයි. අලියගේ එයාගේ හිත. එයාව රවට්ටන අනේ මේ අහිංසකයා හිත එයාව රවට්ටනවා. මේ අවිද්‍යාව නේද මෙයා මෙතන දාලා තියෙන කියලා මම තේරුම් ගත්තාම මට එයාගේ අනුකම්පාව වෙනවා. ඔය විදිහට. ලෝභ මොහත චලමය. අම්මා දැන් අර පොත කියවන්න ගන්න ඔබට තේරෙනවා. කිච්චරයක් කියුවා. මම දැනුයි අම්මට බාහිර දාපු සිටියේ. දෙටේ දැන් කිව්වේ මොකද්ද කියන්නේ දන්නේ. දැක්ක? ඉන් මෙහා මේ අපි මොනතරම් ওই දිත්තේ මත්තන් කියලා ගත්තත් ඔක ෂෝට්කට්ස් හැටියට කවදාකවත් අපි එතන හිටියේ නැහැ. මගේම පමණයි. සාදු අතුලේ තියාගන්න. මේ හිත මොකටද කැත ගේමන්ද ගහන්නේ අපි බලන්නකෝ මේ හිතේ කතාවක් තියෙද්දි මට අලියව පෙන්නනවා දුවනවා. හරිද? ඒතර අලියගෙන් මම බේරුණා කියන්නේ. එතනින් කොටියෙක්ම දුන්නොත් මම ආයෙත් දුවන්නේ මේ පැත්තට. එතන මට තියෙන choice එකක් මම කොටියගෙන් කාලා මැරනවද අලියෙන් කලින් ගාලා මැරනවද? බේරෙන්න තනක් නැහැ. එහෙනම් භාගතුන් සෙන් අන්තරික්ෂයේ සමුද්‍ර මංචේ මේ අන්තරික්ෂයවත් මහා සමුද්‍රයවත් අපිට මේකෙන් බේරෙන්න තැනක් නැහැ. හැබැයි මේ දහම අවබෝධ කරගත්තොත් ඔබ පිට කරගත්තා. ඔබ පිට කරගත්ත කෙනා බුදු කියන නිදහස. එතන බුද්ධ ශාසනය කියනවා. ඔබ මේ මොහොතේ රැවටින් තුල නැත්තම් ඔබ බුද්ධ ශාසනය තුල ඉන්නවා. ඔබ මේ මොහොතේ රැවටින් තුල ඉන්නේ ඔබ බුද්ධ ශාසනය විනාශ කරනවා කියන්නේ. නිවනටම හේතු වේවා. සත්සජන අම්මට ඒ කාන්තෙන් මේ ජීවිතේදී සදාට මේ දෙකේ දාසන නේද? ඉතින් ඔය මං කියපු දේ තුළ මුළු සතිපට්ඨානෙම තියෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මොකද තියෙනවා. මේ අර දැන් පොත කියවන්නකෝ දැන් ඔබට හරිය රහක් දැනේ මේ පොතේ. දැන් පොත් කාටවත් දෙන්නේ නෙමෙයි ඔබ කියවන්න. වෙනසට සම්බන්ධ සූත්‍රයේ කියුවා. නෑ දැන් ඒක නෙමෙයි. දැන් මේක කියවන්න මේක කියවලා ඊට පස්සේ ඔබ ඇප්ලයි කරන්න ගන්න. ඊට පස්සේ ඔබ කියවන සූත්‍ර සම්බාසෝ හැම දෙයකම දේවල් ඔබට දැන් තේරෙන්න ගන්නවා. වෙනදට වඩා 10000 වලකින් ඔබ තේරෙන්න ගන්නවා. හරි සතුටක් ඇති වෙනවා. තේරෙනවද? දැන් අපේ ප්‍රශ්නේ දැන් අර බොර වතුර පැදුනා. සාදු සාදු. එන දැන් දුකක් දානවා. දුකට හේතුවක් දානවා. එහෙනම් දුක නිදර්ශන මොකද කරන්නේ? විතරාටම බව දකින්නේ. එතන මොකද තියෙන්නේ? සම්මා දිට්ඨිය. එහෙනම් සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? දැන් අම්මට ඇති වෙන්නේ මොකද්ද? අම්මා දන්නවා දැන් හරි. මේ මොහොතේ මේ හිතම රවට්ටන්නේ නේ. එහෙනම් දැන් අතීතයේ මම ඉපදුනට මොනාත්මික ඉපදුනත් එතනක් තිබුණේ මොකද්ද? හිතක්මයි. ඒ හිත හැමදාම මට සැපක් වෙනවා මම ආදී නෝගෙද? දුකට. එහෙනම් ඒක රැවටීම. දැන් රැවටීම දුක. එහෙනම් අතීතයේ ඉපදිච්ච සීල ආත්ම තුල මොකද්ද තියෙන්නේ? දුක. එහෙනම් ඉපදීම දුකයි. අනාගතයේ ඉපදුනම එතනක් ඉපදින්න හිතක්. නේද? එහෙනම් අනාගතයේ ඉපදුනත් ඒක දුක. එහෙනම් දැන් ඔබ දන්නවා ඉපදීම කියලා ඔබ දකින්න මොකක්ද? දැන් හිතේ ඉපදීම. දැක්කද? එහෙනම් දැන් ඉපදීම දුකයි කියලා කියන්නේ ඔබ ඒක දැක්ක නිසාද? බුදුහාමුදුරු කියපු නිසා. සාදු සාදු. එහෙනම් තථාගතයන් වහන්සේගේ අවබෝධයට ඔබ එකඟ වෙනවද නැද්ද? දැන් තමන් තුලින් ඇති අවබෝධ ඥානය. අන්න තිසරණේ පිළිපද ගන්න. භාගතුනාගේ සරණ කරගන්න තැන උතන. දැන් අම්මා කියන්නේ අම්මට දැන් මේ භාගතුනාගේ ධර්මයේ ඒකාන්තයෙන් මනාවකට දේශනා කරපු දෙයක් කියලා දැන් සැකයක් තියෙනවා. නෑ. එහෙනම් අපට මේ මොහොතේ ඇතිවෙච්ච දුක දැන් මේ විදිහට අවබෝධ කරගත්තොත් දුක නිදාසන්න බැයිද? එහෙනම් මේක සම්දිට්ඨිකයි නේද? ඕනේ ලකෝ කප්ලේ ගන්න වෙයි. අකාලෙකයි නේද? එහෙනම් දැන් අම්මව තමතුලින් නේද? ඕපනයිකයි නේද? එහෙනම් මේක මනාවකට දේශනා කරපු ධර්මයක නේද? සොක්කතේ නේද? එහෙනම් ওই දේ කෙනෙක් අහදියා සෝවාන් වෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් ওই දේව ප්‍රැක්ටිස් කරලා රහත් වෙනවා නම් හරි පච්චත්තම් වේතබෝ ඉන්නේ නේද? එහෙනම් ධර්මයේ සීල ගුණ ටික නෙමෙයි දැන් අම්ම දැක්කේ. අනේ තමයි ධර්ම සම්බන්ධච්ඡන් කියන්නේ. දැන් අම්මට එකම සංකල්පය ඇති දැන් අම්ම කැමති නෑ නැවත උපදී. ඇයි අම්ම කැමති නෑ දැන රැවටෙන්න. එහෙනම් දැන් අම්ම වීර්ය ගන්න මොකද? නොරැවටි ඉන්න වීර්ය කරන්න. දැන් අම්ම තුල උපදින්නේ මොකද්ද?
ඡන්දං ජනති. ඡන්දේ උපදින මොකටද? නොරැවටි පිණිස. වීර්යං ආරද දැන් ඔබට වීර්යය උපදිනවා. දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම රැවටෙන්නේ නැහැ කොහොමද කියන්නේ. අයියා මම කැමති නැහැ දුකට. චිත්ත වීර්යං ආරද. අන්න දැන් වීර්යය උපදිනවා. ඡන්ද චිත්තේ වීර්යය උපදිනවා. මොකෝමද නොරැවටෙන්නේ? ඒ නිසා විමසීම ඇති වෙනවා. මොකද්ද විමර්ශාව මොකද්ද? මම මේ මොහොතේ රැවටෙන්න දුන්නද නැද්ද? එතකොට අම්මා දැන් කොයි වෙලාවකත් බාහිර රූපය තුල හිත පිටවන්නේ නැහැ. බාහිර ශබ්ද තුල හිත පිටවන්නේ නැහැ. මටම කපුනේ කියලා බලන්න. මගේ හිතරම කපුනේ කියලා බලන්න. විමර්ශා කියන ඉර්ධිපාදේ. මේ සතර ඉර්ධිපාද දැන් හැදෙන්නේ නැහැ. අවතෙන් මම කියන්නේ. ඡන්ද චිත්ත විමර්ශා. මානෝ. එතකොට දැන් අම්මට මොකදගේ සතිය සාදු සාදු. එහෙනම් මේක ඇති වෙච්ච කෙනා තමයි සතිය උපදින්නේ. සතර සතිපට්ඨානෙ උපදින්නේ. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය උපදින්නේ. පංච ඉන්ද්‍රිය පංච බල උපදින්නේ. ආරෂ්ඨාංගික මාර්ගය උපදින්නේ. සප්ත පුරුෂයන් වැඩින්නේ. සත්‍ය ස්පෝති වාක්‍ය දාන මොකටද? ලබුරු තැනකින් අම්මට ඔය තේරෙන්නේ නැහැ. මාතේට මේ භාවයේදීම පතන පරිද්දෙන් උතුම් නිවන් සුවය දැන් ලෝකේ අනිත් කට්ටියගේ නම්බර ඇතුලේ මොකද්ද? ලෝකේ අනිත් කට්ටියගේ නම්බර ඇතුලේ මොකද්ද? දැන් මගේ හිතේ යම්සේ නම් අනුගේ හිත මොකද? ඕකම නේද? එහෙනම් දැන් ඔබට මොකද වෙන්නේ? අජත්ත බහිද්දනේ. දකින්නවනේ. ඒ අනිත් කට්ටියගේ අනුකම්පාවක් නැතිනේ. දැන් අපිට වචනේ තව කෙනෙක් හිංසා කරන්න පුළුවන්ද? අව්‍යාපාද, අවිහිංසා. දැන් එකම සංකල්ප ඔබට ඇතුලේ මොකද එකම එක? නැවත නම් මම රැවටෙන්නේ නැහැ. ඉගෙන නැවත උපදින්නේ නැහැ. බරේ සම්මාදිට්ඨි සම්මා සංකල්ප දැක්කද? මේ ආරස්තන මාර්ගය හඳුනනත් ඕක වැඩේ. අනේ හරි සතුටු යන්නේ. ඕකමයි කරන්නේ. ඔච්චරමයි කරන්නේ. ඔය මොහේ දකින්න නැති තාක්කල් අපිට ඇලින් ගැටින් නිදාසෙන් අපි එක එක දේවල් කරනවා. ඇලිමින් ගැටිවට බයිනවා, ගැටින් ඇලිවට බයිනවා. හැබැයි මොහේ දකින්නේ නැහැ. සාවසාවනේ බොහොම දක්ෂ කෙනෙක්. මාරු ඉන්නේ ඉන්නවා. යට කරගෙන ඉන්නවා. හරි. ඔබට මොකක්ද දෙයකට පරක් වුණා නම් සමා වෙන්න හැබැයි මේ ඔබ සසනේ පමා වෙන්නේ නැහැ මේක තේරුම් ගත්තා. නේද? කාට මීටින් වලට පරක් වුණාද දන්නේ නැහැ. පන්සලේ. නෑ මම හතරට යනවා. අනේ තේරුම් ගන්න යනවා. හොඳයි. ඕම්පි නේ. ඊටසේ ඉතින් ෆෝන් එක අයින් කරලා ඉන්නේ. ඒක මොකද්ද හොඳයි කියලා කියන්නේ. නෑ නෑ දියාගේ කැපකිරීම නෙදී. හැමදේම ඊළඟ ඔන්න යන්න ඇලැස්සිල ඔන්න ධර්මශික්ෂණ උදා. තේරුණානේ? හොඳයි. මොකදත් අනුපූර්ව. ඒකේ හනුවම